හොඳයි එතකොට ජංගම ගිණුමක් කියලා අපි කිව්වේ පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණකින් තොරව නේද? චෙක් පොත අරගෙන අර ගනුදෙනු පහසු කර ගැනීමේ අරමුණින් මුදලින් කරනවට වඩා ලේසි නිසා චෙක් එකකින් ගනුදෙනු පහසු කර ගැනීමේ අරමුණින් ව්‍යාපාරිකයන් විසින් විවෘත කරන ගිණුම් විශේෂයක් කියනවා ළමයි අපි ජංගම ගිණුමක් කියලා. හරි ලේසි පොලියක් ගන්න නෙමෙයි ගනුදෙනු පහසු කරගන්න ව්‍යාපාරිකයෝ විවෘත කරන ගිණුම් විශේෂයක් අතින් ගාණක් දීලා ගිණුම පවත්වාගෙන යනවා. ඒගොල්ලන්ගේ වැඩ ටික ලේසි කරගන්නයි ව්‍යාපාරිකයන්ගේ වැඩ ටික පහසු කරගන්න. අපි බලමු ඊට පස්සේ මොනවාද ජංගම ගිණුමක් හරහා ව්‍යාපාරිකයෙකුට කරලා දෙන්න කරගන්න පුළුවන් වැඩ මොනවාද කියලා. ලියන්න මෙන්න මෙහෙම නිර්වචනයේ ජංගම ගිණුමක් කියනු කරන්ට් account එක. පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණකින් තොරව පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණකින් තොරව ගොඩක් අය ෆෝන් එකෙන් නේ කරන්නේ. කම්පියුටර් ස්ක්‍රීන් එකක් තිබුණා ලේසි. පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණකින් තොරව පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණකින් තොරව ගනුදෙනු පහසු කර ගැනීමේ අරමුණින් 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 ව්‍යාපාරිකයින් විසින් ගනුදෙනු පහසු කර ගැනීමේ අරමුණින් ව්‍යාපාරිකයින් විසින් ව්‍යාපාරිකයින් විසින් විවෘත කරන ගිණුම් විශේෂයක් විවෘත කරන ගිණුම් විශේෂයක් ව්‍යාපාරිකයින් විසින් විවෘත කරන ගිණුම් විශේෂයක් ජංගම ගිණුමක් ලෙස හඳුන්වයි. ව්‍යාපාරිකයින් විසින් විවෘත කරන ගිණුම් විශේෂයක් ජංගම ගිණුමක් ලෙස හඳුන්වයි. ජංගම ගිණුමක් ලෙස හඳුන්වයි. ජංගම ගිණුමක් ලෙස හඳුන්වයි. මම හිතනවා අමාරු නෑ කියලා. පොලි ආදායමක් ලබා ගැනීමේ අරමුණකින් තොරව ගනුදෙනු පහසු කර ගැනීමේ අරමුණින් ව්‍යාපාරිකයින් විසින් විවෘත කරන ගිණුම් විශේෂයක් අපි කියනවා ජංගම ගිණුමක් කියලා. හරි? ඊට පස්සේ ප්‍රශ්නෙට අපි යමු. තව ලොකු වෙලාවක් නැහැ ළමයි. තව අපිට ප්‍රශ්න දෙකක් විතර කතා කරගන්න අවස්ථාව හම්බ වෙයි. අපේ ඊළඟ ප්‍රශ්නේ තමයි මෙන්න මේක. අපි ලියාගමු හිමින්ට. ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ලියමු. ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයෙක් ඒ වෙනම ලියාගත්ත ප්‍රශ්නයක් විදිහට ලියාගන්න එපා. ජංගම ගිණුමක් වෙන අනිත් ප්‍රශ්නේ මම මේ කතා කරන්නේ ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයෙකුට ලැබෙන වාසි කවරේද? ව්‍යාපාරිකයෙකුට ලැබෙන වාසි කවරේද? ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයෙකුට ලැබෙන වාසි කවරේද? ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයෙකුට ලැබෙන වාසි කවරේද? මේවා අහනවා විභාගෙට. මේ ප්‍රශ්න ටිකක් ජනප්‍රියයි අහනවා සාමාන්‍යයෙන්. ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයෙකුට ලැබෙන වාසි කවරේද? හොඳයි බලමු. මෙන්න බලාගන්න. දැන් හිතන්නකෝ ඔබ කියලා. ඔබ ව්‍යාපාරිකයෙක්. හරි? මෙන්න ඔබ. දැන් ඔබ ගිහිල්ලා ඔබ යන්න ඕනේ කොහෙටද? වාණිජ්‍ය බැංකුවකට. ගිහිල්ලා විවෘත කරන ඔබ ජංගම ගිණුමක්. එතකොට ඔබට ලැබෙන වාසි මොනවාද කියලා තමයි මේ අහන්නේ. ඔබට තියෙන වාසි මොනවාද කියලා. ජංගම ගිණුමක් විවෘත කරපුවම ඔබට ලැබෙන වාසි.
වාසි මොනවද කියලා යහන්නේ. එකක් දැන් හොඳටම දන්නවනේ. මොකද්ද? එකක් දැන් මම නිර්වචනේ කිව්වනේ. එකක් තමයි චෙක්පත් මාර්ගයේ ගනුදෙනු කළ හැකි වීම නේද? එකක් ලියන්න එපා පස්සේ ලියමු. ඒක චෙක් පොත හම්බෙන්නේ නැද්ද ඔබගේ අතට? චෙක් පොතක් ලැබෙන්නේ නැද්ද ජංගමකින්? චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කරන්න බැරිද? සල්ලි වලින් ගෙවනවට ලේසියිනේ නේද? එතකොට ප්‍රධානම වාසිය තමයි චෙක් පොත හම්බ වෙනවා. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැකි වීම. ඔයගොල්ලෝ දන්නවා සල්ලි නැති වුණත් අතේ චෙක් එකකින් අපිට ගෙවන්න පුළුවන්. ලියන්න එපා දැම්මම පස්සේ කතා කරලා ලියමු. අපිට ජංගම ගිණුමක් විවෘත කරපුවම ලැබෙන වාසි පහක් අපි කතා කරනවා. අපිට ලැබෙන වාසි හරිද? වාසි පහයි. ප්‍රධානම වාසිය තමයි චෙක් පොත හම්බ වෙනවා. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැකි වීම. ඒ වගේම දෙවැනි විශේෂ වාසිය තමයි මතක ඇති මම අර කෙටි කාලීන ණයට උදාහරණයක් දුන්නා. මතකද? බැංකු අයිරා පහසුකම් ලබාගත හැකි වීම. බැංකු අයිරා පහසුකම් ලබාගත හැකි වීම. ඒ කියන්නේ බැංකු අයිරා ණයක් ගන්න පුළුවන් ජංගම ගිණුමක් තියෙන කෙනෙකුට විතරයි. ඉතිරි කිරීමේ ගිණුමක් තිබ්බට ස්ථාවර තැන්පතු ගිණුමක් තිබ්බට බැංකු අයිරා පහසුකමක් ගන්න බැහැ ළමයි. කියන්නේ බැංකු අයිරා ණයක් ගන්න බැහැ. දැන් සමහරට විභාගයට අහනවා ජංගම ගිණුමක් හිමි පුද්ගලයෙකුට පමණක් විශේෂයෙන් ලබාගත හැකි ණය වර්ගයේ කුමක්ද? බැංකු අයිරා ණය. ජංගම ගිණුමක් විවෘත කරපු කෙනෙකුට විතරයි බැංකු අයිරා ණයක් ගන්න පුළුවන්. බැංකු අයිරා පහසුකම් ලබාගත හැකි වීම. හරි? ඒතර එක කෙටි කාලීන ණයක්. තුන්වෙනි එක තමයි මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ අපි මේ ගොඩනැගිලා අරන් තියෙන කුලියට කියලා මාසෙකට අපි ගෙවන්න ඕනේ කියලා ගෙවල් කුලි මාසෙකට ගෙවල් කුලි 50000ක් ගෙවන්න ඕනේ කියලා මේ බිල්ඩින් එකට. එතකොට අපිට පුළුවන් අපේ ලාච්චුවේ මුදල් වලින් හැම මාසෙම ඔය ගෙවල් කුලිය ගෙවන්න අයිතිකාරයට. හැබැයි ජංගම ගිණුමක් විවෘත කරපුවා විශේෂ වාසියක් තියෙනවා. අපිට බැංකුවට පුළුවන් නියෝගයක් දාන්න. අපි බැංකුවට නියෝගයක් දානවා. බැංකුව ඊට පස්සේ හැම මාසෙම ගෙවල් කුලිය ඔයා ගෙවල් කුලි හිමියාට අපේ ජංගම ගිණුමේ තියෙන සල්ලි වලින් ගෙවන්න ඕනේ. හිතන්නකෝ ජංගම ගිණුමේ ලක්ෂ 8ක් තියෙනවා කියලා. එතකොට අපි නියෝගය දාපුවම අපේ බැංකුව ඔයා හැම මාසෙම ගෙවල් කුලි හිමියාට අපේ ගිණුමේ සල්ලි වලින් ගෙවන්න කියලා බැංකුව ඒ ගෙවල් කුලි හිමියාට බැංකුවේ තියෙන අපේ සල්ලි වලින් ගෙවනවා. තේරුණාද කියපු දේ? එතකොට අපි හිතමුකෝ ජනවාරි මාසේ අපි මේ නියෝගය දැම්මේ කියලා බැංකුවට. එතකොට ජනවාරි මාසේ අන්තිමට මේ ලක්ෂ 8න් ගෙවල් කුලි හිමියාට බැංකුව රුපියල් 50000 මේ ගිණුමෙන් එයාගේ ගිණුමට යවනවා. ඒක කරගන්න පුළුවන්. එතකොට අපි ඊට පස්සේ ආයි හොයලා බලන්න ඕනේ ගෙවල් කුලි ගෙවන එක ගැන. බැංකුව හැම මාසෙම ගිණුමේ තියෙන සල්ලි වලින් ගෙවල් කුලිය ගෙවනවා. ඒ විතරක් නෙමෙයි ඕනම දෙයක් අපිට බැංකුව ලවා ගෙවව ගන්න පුළුවන්. අපි කිව්වොත් අපේ ප්‍රචාරණ වියදම නැත්නම් අපේ රක්ෂණ වියදම බැංකුවට ගෙවන්න කියලා නියෝගය දාපුවම බැංකුව ඒවා අපේ ගිණුමේ සල්ලි වලින් ගෙවනවා. අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. හරි? අපි ඒකට කියන විශේෂ නමක් තියෙනවා ස්ථාවර නියෝග මත ගෙවීම් කළ හැකි වීම. අපි නියෝගය දාපුවම අපි කියන හැම එකකටම බැංකුව ඒ නියෝගයට අනුව හැම මාසෙම ගෙවනවා. ආයි මතක් කරන්න ඕනේ නැහැ. ඒක අඛණ්ඩව හැම මාසෙම අපි නොකියුවොත් එයා කරනවා නියෝගය දැම්මට පස්සේ. මේක ගෙවන්න කියලා ස්ථාවර නියෝගය දුන්නට පස්සේ මාසෙන් මාසෙ මතක් කරන්න ඕනේ නැහැ. නිකම් මේක එයා ගෙවනවා. අපිට තියෙන්නේ සල්ලි ටික දාලා පැත්තකට වෙලා ඉන්න. අපි ඒකට කියන්නේ ස්ථාවර නියෝග මත ගෙවීම් කළ හැකි වීම. ඒතකොට බලන්න කොච්චර ලේසියිද කියලා අපිට. නේ අපේ මේ බිල් ටික ගෙවන්න කියලා අපිට ඉන්න පුළුවන්. බැංකුවේ වට ටික ඔක්කොම ගෙවනවා ගිණුමේ තියෙන සල්ලි වලින්. ස්ථාවර නියෝග මත ගෙවීම් කළ හැකි වීම. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් අපිට ලැබෙන්න තියෙන විවිධ සල්ලි අපි කියනවා ප්‍රේෂණ වගේ දේවල් අපි ඒකට කියන ප්‍රේෂණ කියලා. අපිට ලැබෙන්න තියෙන සල්ලි
අපේ ජංගම ගිණුමට රැස් කරගන්නත් අපිට හැකියාව ලැබෙනවා. දැන් කාට හරි ඕනනම් දැන් ඔන්ලයින් වල එහෙමනේ කරන්න වෙන්නේ නේ. මගේ ෆීස් එක ගිහිල්ලා බැංකුවට දාන්න කියලානේ මට කියන්න වෙන්නේ ක්ලාස් වල ළමයින්ට. එතන මම ක්ලාස් වල ළමයින්ට කිව්වා මගේ ෆීස් එක බැංකුවට දාන්න කියලා. ඒගොල්ලෝ කෙලින්ම ගිහිල්ලා ඒක බැංකුවට දානවා. නේ? අපි ඒකට කියනවා නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබාගත හැකි වීම කියලා. නැත්නම් අපි ඒකට ඍජු ප්‍රේෂණ කියලා කියනවා. එතකොට නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබා ගැනීම. අපිට ලැබෙන්න ඕනේව ගිණුමට ලබා ගන්නත් පුළුවන්. ගිණුම හරහා විවිධ බිල් ගෙවා ගන්නත් පුළුවන්. ස්ථාවර නියෝග මත ගෙවීම් කළ හැකි වීම. ස්ථාවර නියෝග මත ගෙවීම් කළ හැකි වීම. මම හිතනවා මේ දෙක පැහැදිලි වෙයි කියලා. හතරවෙනි එක මම කියන්න ලියාගත්තද ඔයගොල්ලෝ? මම තාම ලියන්න කිව්වේ නැහැ ළමයි. මම පැහැදිලි කරනවා. ස්ථාවර නියෝග මත ගෙවීම් කළ හැකි වීම කියලා කියන්නේ අපේ තියෙන සල්ලි වලින් එක එක බිල් ගෙවන්න කියලා බැංකුවට නියෝග දාන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි එක. හතරවෙනි එක නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබාගත හැකි වීම කියලා කියන්නේ නේ අපිට කාගෙන් හරි ලැබෙන්න ඕන සල්ලි බැංකුවට ලබා ගන්න කියලා අපිට නියෝගයක් දාන්න පුළුවන්. මෙන්න මේ සල්ලි ටික ලබා ගන්න කියලා. අපි ඒකට කියනවා නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබාගත හැකි වීම. එතකොට මේ සල්ලි ටික ඒගොල්ලන්ට බැංකුවට ඇවිල්ලා දාන්න පුළුවන්. නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබාගත හැකි වීම. අපි කියන ගෙවීමුත් කරනවා. අපිට ලැබෙන්න ඕන සල්ලි ගිණුමට රැස් කර ගැනීමත් බැංකුව කරනවා. නැත්තම් මේකට අපි ඍජු ප්‍රේෂණ කියලා කියනවා. ඍජු ප්‍රේෂණ. කතා කරලා ලියමු මං අන්තිම එක ලියලා ඊට පස්සේ අපි එකිනෙක ආයෙ ලියාගමු පැහැදිලි කරලා ඉවරයිනේ. හරි. එතකොට අපි නියෝගයක් දැම්මොත් මේක ගෙවන්න කියලා ඒක ගෙවනවා. අපිට ලැබෙන්න ඕනේ ලැබීමුත් ඍජු ප්‍රේෂණත් බැංකුව ලබා ගැනීමත් කරන ඕන කෙනෙකුට ගිහිල්ලා ව්‍යාපාරයට දෙන්න ඕනේ සල්ලි ව්‍යාපාරي ගිණුමට දාන්නත් පුළුවන්. ගිණුම මේ බැංකුව එක බාර ගන්නවා. අරගෙන අපේ ගිණුමට සල්ලි ටික දානවා. පස්වෙනි එක තමයි ළමයි දැන් අපි කියන්නේ ඒවා ගෙවනවා බැංකුව අපේ ගිණුමේ තියෙන සල්ලි වලින් අපිට ලැබෙන්න ඕන සල්ලි අපේ ගිණුමට දානවා නේ. එතකොට මේ ජංගම ගිණුම පිළිබඳ වාර්තාවක් හැම මාසෙම අන්තිමට බැංකුව අපිට එවනවා. එතකොට ලක්ෂ 8ක් තිබ්බා. මෙන්න මේ දේවල් අපි ගෙව්වා. මෙන්න මේ මුදල් ඔබගේ ගිණුමට තව ලැබුණා පිටින්. මෙන්න ඔක්කොම විස්තර කියලා අපිට වාර්තාවක් මේ ජංගම ගිණුමේ වාර්තාවක් හැම මාසෙම අන්තිමට බැංකුව අපිට එවනවා. අපි ඒකට කියනවා බැංක් ස්ටේට්මන්ට් එකක් කියලා. බැංකු ප්‍රකාශයක් එවනවා. ජංගම ගිණුම පිළිබඳ විස්තරයක් මෙච්චර ලැබුණා, මෙච්චර ගිණුමේ සල්ලි වලින් අපි ගෙවුවා, මෙන්න මෙච්චරක් දැන් ඔබගේ සල්ලි ඉතුරු වෙලා තියෙනවා කියලා හැම දිනේටම කරපු ගෙවීම් ලැබිච්ච ලැබීම් සියලු ජංගම ගිණුමේ වෙච්ච ගනුදෙනු ටික දක්වලා අපිට වාර්තාවක් බැංකුවෙන් හැම මාසෙම අන්තිමට අපිට එවනවා බලා ගන්න මෙන්න ලැබිච්ච ඒවා මෙන්න ගෙව්වේවා මෙන්න මේ ගනුදෙනු ඔබගේ ගිණුමේ තියෙන සල්ලි වලින් කළා කියලා අපිට වාර්තාවක් එවනවා. අපි ඒකට කියනවා බැංකු ප්‍රකාශයක් ලැබීම. බැංකු ප්‍රකාශයක් ඇතුලේ තියෙන්නේ මොනවාද? බැංකු ප්‍රකාශයක් හදන්නේ කොහොමද? ඒ විස්තර ඔක්කොම accounting වල බැංකු සැසඳුම් පාඩම කරද්දි මම කියලා දෙන්නම්. එතකොට බැංකු ප්‍රකාශයක ආකෘතිය පවා කියලා දෙනවා බැංකුවක් එවන. ඒකේ තියෙන්නේ මොනවද කියලාත් මම කියලා දෙනවා. මේ කරන්නේ BS නේ. accounting වල බැංකු ප්‍රකාශය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්න ඉස්සරහට ඒක නිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඔන්න ජංගම ගිණුමක් විවෘත කරන කෙනෙකුට ලැබෙන වාසි පහ. ඒකයි අපි කියන්නේ මෙන්න මේ ටික කරලා දෙන නිසා තමයි අපි බැංකුවට මොනවාද ගාස්තුවක් ගෙවන්නේ. මතකයිනේ මම කිව්වා අපි ජංගම ගිණුමේ සල්ලි දැම්මට අපිට පොලියක් දෙන්නේ අපි බැංකුවට බැංකු ගාස්තු ගෙවනවා කියලා මතක ඇති. එතකොට අපි බැංකුවට ගාණක් ගෙවලා මෙන්න මේ වැඩ ටික බැංකුව ලවා කරව ගන්නවා. ඉතින් කමන්නේ නේ වැඩක් කරගෙන ගාණක් ගෙවුවට. නේ වැඩක් කරොත් ගාණක් දෙන්න ඉපේ. එතකොට බැංකුව මේ වැඩ ටික කරලා දෙනවා. මේ වැඩ ටික කරලා දෙනවට අපි ව්‍යාපාරයේ ගෙවනවා බැංකුවට මොනවාද? බැංකු ගාස්තුවක් ගෙවනවා. අපි ගාණක් දීලා මේ වැඩ ටික කරව ගන්නවා. ඒක අපිට ලේසි. හරි. ඔන්න වාණිජ බැංකුවක ජංගම ගිණුමක් විවෘත කරපුවම ව්‍යාපාරිකයෙකුට ලැබෙන වාසි මතක තියාගන්න නිතර අහනවා. රයිට්. ලියාගමුද එහෙනම් 1
මොකද්ද එක චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැකි වීම. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැකි වීම. එක චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැකි වීම. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැකි වීම. චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැකි වීම. දෙක බැංකු අයිරා පහසුකම් ලබාගත හැකි වීම. බැංකු අයිරා පහසුකම් ලබාගත හැකි වීම. බැංකු අයිරා පහසුකම් ලබාගත හැකි වීම. තුන ස්ථාවර නියෝග ඇලයිරක් ගහන්න නිත්‍ය නියෝග කියලාත් කියනවා. ස්ටෑන්ඩින් ඕඩර්ස් කියලා අපි කියනවා. නිත්‍ය නියෝග හතරෙත් තියෙන නිත්‍ය නියෝග කියලාම තමයි. ස්ථාවර නියෝග නැත්නම් ඇලයිරක් ගහලා නිත්‍ය නියෝග මත ගෙවීම් කළ හැකි වීම. මෙතන තියෙන නිත්‍ය නියෝග මත ලැබීම් ලබාගත හැකි වීමනේ. ස්ථාවර නියෝග නැත්නම් නිත්‍ය නියෝග මත ගෙවීම් කළ හැකි වීම. අපේ බිල් ගෙවා ගන්න පුළුවන්. ස්ථාවර නියෝග වලටම තමයි නිත්‍ය නියෝග කියන්නේ. ස්ථාවර නියෝග නිත්‍ය නියෝග මත ගෙවීම් කළ හැකි වීම. මෙතන තියෙන්නේ නිත්‍ය නියෝග. ඒ කියන්නේ ස්ථාවර නියෝග වගේම තමයි නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබාගත හැකි වීම. හතර නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබාගත හැකි වීම. අපිට ලැබෙන්න ඕන මුදලුත් ගිණුමට රැස් කරගන්න පුළුවන්. නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබාගත හැකි වීම. නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබාගත හැකි වීම කියලා ඇලයිරක් ගහලා ඍජු ප්‍රේෂණ කියලා ලියා ගන්න. ඒකට කෙටියෙන් ඍජු ප්‍රේෂණ කියලා කියනවා. නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබාගත හැකි වීම ඇලයිරක් ගහලා ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ කියලා කියන්නේ අපි වෙනුවෙන් කෙලින්ම බැංකුවට ලැබෙන මුදල්. ව්‍යාපාරට ලැබෙන්න ඕන මුදල් කෙලින්ම බැංකුවට ලැබෙනවා නම් අපි ඒකට කියන්නේ ඍජු ප්‍රේෂණ කියලා. නැත්තම් නිත්‍ය නියෝග යටතේ ලැබීම් ලබා ගැනීම. පහ තමයි බැංකු ප්‍රකාශයක් ලැබීම. බැංක් ස්ටේට්මන්ට් එකක් බැංකු ප්‍රකාශයක් ලැබීම. ඒක අපි පස්සේ කතා කරමු. බැංකු ප්‍රකාශයක් ලැබීම. තේරෙනවනේ කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. බැංකු ප්‍රකාශයක් ලැබීම. හොඳයි ළමයි මම එතකොට මේ කාර්යයන් මෙන්න මේ අපිට ජංගම ගිණුමක් විවෘත කරපුවම ලැබෙන ප්‍රයෝජන පහනේ මේ තියෙන ජංගම ගිණුමක් විවෘත කරපුවම ව්‍යාපාරිකයෙකුට තියෙන ප්‍රයෝජන පහ. මේ පහෙන් අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ මෙන්න මේ පළවෙනි එක ගැන විතරයි. ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඒ කියන්නේ චෙක්පත් මාර්ගයෙන් ගනුදෙනු කළ හැකි වීමනේ පළවෙනි එක. එතකොට ලබන සතියේ මම පටන් ගන්නවා හොඳම කොටස චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා. ඒක අපි අනිත් සතිය තමයි කරන්නේ. හරි? එතකොට චෙක් පතක් කියන්නේ මොකක්ද? චෙක් පතකින් තියෙන ප්‍රයෝජන, චෙක් පතක ආකෘතිය, චෙක් පතක අංග, ඒ ඔක්කොම චෙක් පතක් රේඛනය කිරීම. එතකොට හොඳම කොටසක් ලබන සතියේ තියෙන්නේ. සියලු දෙනා සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. අද අපි වැඩේ අවසන් කරමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක් දරුවනේ. ආයුබෝවන්. ප්‍රවේශයෙන් ඉන්න. I want.